දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 දෙසැම්බර් 29 අඟහරුවාදා සිරස්තල දින 50ක් හුදකලාවේ තිබූ දෙමට ගොඩින් එක් දිනකදී ආසාදිතයන් 121ක් ආසාදිත අලෙවි නියෝජිතයෙකු හේතුවෙන් නගර 5ක වෙළඳසැල් 400ක් වසා දැමේ. කොවිඩ් හෙළ ඔසුව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් නොවූ පරීක්ෂණ වාර්තාවක් ධම්මික වෙද මහතා අතට. මේකේ තියෙනවා මේ බේත ගැන සම්පූර්ණ විස්තරයක්. කොවිඩ් මෘතදේහ ආදාහනයට එරෙහිව මුස්ලිම් පල්ලිවල සුදු කොඩි ඔසවයි. තීරණයෙහි කිසිදු වෙනසක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි. එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍රභේදය දකුණු ආසියාවටත් යුරෝපයේ ඇතුළු රටවල් 21ක පැතිරිලා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Kushani Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උදුවප්පුර පසළොස්වක පොහොය අදයි. සිරිපා වන්දනා සමයත් අදින් ඇරඹෙන අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් සිරිපා කරුණාව සීමිත පිරිසකට සීමා කර තිබෙනවා. මේ අතර දෙරණ සිරිපා කරුණාව දෙරණාභි වන්දනා පෝදා සජීවී වැඩසටහනද අද දිනය පුරා උතුම් ශ්‍රීපාදස්ථානයේ සිට විකාශය කෙරුණා. වසරේ අවසන් පොහොය වන උදුවප් පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා වැදගත්කමක් උසුරනවා. සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය සමග ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීම මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීම සිදු වූයේ අද වැනි පොහොය දිනකයි. අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් 500ක් මෙරට පළමු භික්ෂුණී පරපුර ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ අතර උතුම් වූ ශ්‍රීපාද වන්දනාවද ඇරඹෙන්නේ උඳුවප්පුර පසළොස්වක පොහොය දිනයෙන්. බුද්ධත්වයෙන් 8 වෙනි වසරේ මණි අක්ඛිත නාරජුගේ ආරාධනයෙන් 3 වන වරට ලක්දිවට වැඩම කළ ගෞතම බුදුන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ඇරයුම පරිදි සමනොල ගිරි මත තමන් වහන්සේගේ වම් ශ්‍රී පතුල සනිටුහන් කළ බව ඉතිහාසයේ සඳහන්. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා පැවැත්වෙනවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සදහතුක කරනුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා මළුව දක්වා පෙරහැරින් වැඩම කරවීම ඊයේ සිදු කෙරුණේ සිරිපා කරුණාවේ ආරම්භය සනිටුහන් කරමින්. COVID-19 ව්‍යාප්තිය නිසා මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමා කර තිබෙනවා. මේ අතර දෙරණ පෝදා වැඩසටහන් මාලාව මෙවර රැගෙන ආවේ උතුම් සිරිපා පුදබිමේ සිටයි. දෙරණ සිරිපා කරුණාව සජීවී පෝදා වැඩසටහන් මාලාව අද අලුයම 5:30ට ආරම්භ වූයේ සීල සමාදානය සහ බුද්ධ වන්දනාවෙන්. රෝග නැමැති සතුරා අප ළඟට ආවොත් අපි ඉවරයි. ඒක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වන්දනාවේ එන බැතිමත්තු මුඛ පළඳනා දමාගෙන එන්නට ඕන. ඒවට පිරිසිදු වෙන උපදෙස් භාවිත කරලා අහලා ඇහුම්කන් දීලා ඒ අනුව ක්‍රියා කරන්නට ඕන. අනතුරුව උදැසන 8ට ආරම්භ වූ ධර්මදේශනාව සිදු කරනු ලැබුවේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් විසින් උදැසන ධර්ම සාකච්ඡාව පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා. මේ රට ජාතිය ආගම එදත් රැකුනේ අදත් රැකෙන්නේ භික්ෂුන් වහන්සේලාගෙන්. ඒක තේරුම් ගත්ත රාජ්‍ය පාලකයන්ගේ නම් පමණයි මේ ඉතිහාසය ඉතුරු වෙලා තියෙන්නේ. හේවිසි නාද මධ්‍යයේ ලෞතුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ගෞතම ශ්‍රීපාදස්ථානයට මෙලෙස දාන කොටසේ අග්‍රඵලය
පූජා කිරීම සිදු වෙනවා. අද දිනේ පුරා විවිධ වැඩසටහන් රසක් උතුම් ශ්‍රීපාදස්ථානයේ සිට ටීවී දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම දාගැබ ලෙසින් සුන්දර හන්තාන කඳුවැටියේ ඉදිවන සඳගිරි මහසෑයේ හතරස් කොටුවේ ඉදිකිරීම සඳහා අද මුල්කල් තැබුණා. මේ මාධ්‍ය දායකත්වය දරන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි. මේ අතර අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 205 වැන්න අද විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට මුල් තැන දෙමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ධර්මදේශනාව සිදු කෙරුණා. ආයුවර්ණ සැප බල ප්‍රඥා කියන පංච ගුණය මෙලව ජීවත් වෙන කෙනෙකුට සසරට ඉවහල් වෙනවා. අන්න ඒ ගුණය පිනත් එක්ක ලැබෙනවා. අපේ ජීවිතවල පුරාම අපිට තියෙන්නේ වැඩියෙන් පින් දහම් කරන එක. කොළඹ මහනගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයෙන් ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දෙමටගොඩින් මෙතරම් ආසාදිතයින් වාර්තා වන්නේ ප්‍රදේශයේ හුදකලා කර දින 5ක් ඉක්මවා තිබියදී. 50ක් ඉක්මවා තිබියදී. මේ අතර කොවිඩ් ආසාදිත අලෙවි නිලධාරියෙකු පැමිණ තිබීම හේතුවෙන් ගම්පොළ ඇතුළු නගර 5ක වෙළඳසැල් 400ක් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මේ ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් 24 වනදායි. කොවිඩ් ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ අදිරුදිර පීඩනයෙන් ඇති වූ හෘදයාබාධය මරණයට හේතු වූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. තෙල්දෙණියේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තෙල්දෙණිය මූලික රෝහලේදී ඊයේ මිය ගොස් තිබූ අතර මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයක්. දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක් දෙසැම්බර් 22 වනදා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබුණේ කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීමෙන්. තවත් කොවිඩ් ආසාදිතයින් 549 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වුණා. තවදුරටත් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ආසාදිතයන් 237 දෙනෙකු ඊයේ හඳුනාගෙනවා. ඉන් ආසාදිතයන් 121 දෙනෙකු වාර්තා වුණේ දින 50කට ආසන්න කාලයක් හුදකලා කර තිබෙන දෙමටගොඩ ප්‍රදේශයෙන් වීම විශේෂත්වයක්. කිරුළපන, වැල්ලවත්ත, මර්දාන, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් 124 දෙනා අතරට මහර, මීගමුව, ඒකල, ගම්පහ නගරය, ජායල සහ බියගම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වුණා. මේට අමතරව මහනුවරින් 44ක්, කළුතරින් 39ක්, කුරුණෑගලින් 20ක්, අම්පාරින් 19ක් සහ තවත් දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙනවා. මේ අතර බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා ස්වේච්ඡාවෙන්ම ශ්‍රනික ප්‍රතිදේහ පරීක්ෂාවකට මුහුණ දීමේදී අනතුරුව ඔහුගේ පවුලේ සමාජිකයන්ද ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ අතර එහිදී බිරිඳට සහ වැඩිමහල් පුතුරුද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නවා. පාදුක්ක ගලගෙදර නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශීය පුද්ගලයෙකු පසුගිය 24 වනදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙනුනේ මෘතදේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයින් ඇතුළු ආශ්‍රිතයන් 40 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. ඉන් වාර්තා 16ක් නිකුත් වූ අතර ඉන් 10 දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙනවා. දෙහියෝ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් ඊයේ නව ආසාදිතයන් 28 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ දක්වා එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශය සඳහන් කළේ වාර්තා වූ ආසාදිතයන් සියතාවක අපනයන සෙකුසුම් කලාපයේ සහ පෑලේගොඩ මත්ස්‍යවිරඳ පොලින් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි. හංගවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 5 දෙනෙකුම මීට පෙර ආසාදිතයන් වාර්තා වූ වටවල පෞද්ගලික ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයන්. ආසාදිතයින් අතර එකම පවුලේ මව, පුතා සහ දියණිය වන අතර දියණිය වටවල පෞද්ගලික ඇඟලුම් ආයතනයේ සේවිකාවක්. එම ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතව මේ දක්වා ආසාදිතයන් 59 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් වටවල මවුන්ට් ජින් වත්ත හුදකලා කිරීමට අමගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. පොළොන්නරුව පළුගස් දමන දෙකේ ඇල ප්‍රදේශයෙන් සහ පොළොන්නරුව අක්කර 500 ප්‍රදේශයෙන් ආසාදිතයන් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් පළුගස් දමන පදිංචි පුද්ගලයා කොළඹ රිජ්වේ ආරයාල අමාරුහලේ සේවය කරන අතර අක්කර 500 ප්‍රදේශයේ පුද්ගලයා මහනුවර පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙක්. නිවාඩුව සඳහා ගම්බිම් වෙත පැමිණ සිටියදී සිදු කළ PCR පරීක්ෂාවෙන් මොවුන් ආසාදිතින් බව හඳුනාගන්නවා. පෞද්ගලික වෙළඳ ආයතනයකට සම්බන්ධ කොවිඩ් ආසාදිත අලෙවි නිලධාරියෙකු ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය,
කොස්සින්න සහ පෙරදින් යන නගරවල වෙළඳසැල් 400කට ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. ඉන් වෙළඳසැල් 120ක් අයත් වන්නේ ගම්පොළ නගරයටයි. ගම්පල නගරය කියන්නේ විශාල නගරයක්. ජනතාව ලක්ෂයක් පමණ දවසට ඒක රාශී වෙනවා. ඒ නිසා ගම්පල නගරය අද අවදානම් තත්වයක තියෙන අත්‍යවශ්‍ය කාරණාවකට අරුණකොට නගරයට එන්න එපා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 41000 ඉක්මවා තිබෙන අතර සුවය ලැබූ සංඛ්‍යාව 33925ක් දක්වා ඉහළ ගියේ අද තවත් 704 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ලෝකයේ තියෙන එන්නත් සියල්ලම අධ්‍යයනය කරමින් මේ වෙන විට කුමන එන්නතක් මෙව ලංකාවට සුදුසුද යන්න සියලුම වාර්තා සැකසමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ හෝ නැත්නම් පෙබරවාරි මාසයේ වන විට කොයි එන්නතද අපි ගෙන්නන්නේ, කොමන ප්‍රමාණයක් අපි ලංකාවට ගේනවද, කොයි වයස් කාණ්ඩවල අයටද මේ එන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්න කියන එක රටේ ජනතාවට කියන්නේ. බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයන් දසදහසක් පමණ මේ වන විට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් හැටියට පුද්ගලයින් 315ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මෙම පරීක්ෂාව ලබන ජනවාරි 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි දැනට තීරණය කර තිබෙන්නේ. මහජන ඒකරාශී සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම දැඩිව අවධාරණය කර තිබෙන පසුබිමක මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ අද සාදයක් පවත්වා තිබුණා. මෙම සාදය පිළිබඳව තොරතුරු ලැබුණු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාදය සංවිධානය කළ පිරිස වෙත දැඩි ලෙස අවවාද කර සාදය නවතා දැමීමට කටයුතු කළා. මේ අතර යුක්‍රේනයේ සිට තවත් විදේශීය සංචාරකයන් 204 දෙනෙකු අද දිවයිනට පැමිණි අතර දින 14ක නිරෝධායන කාල සීමාවට පසු සංචාරක බුබුලු ක්‍රමවේදයට අනුව ඔවුන්ට සංචාරක ස්ථාන වෙත යාමට අවස්ථාව හිමි වෙනවා. වෙනත්ම වූ ප්‍රභේදයක් කොවිඩ් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් වාර්තා වුණා මීට සුළු දිනකට ප්‍රථම. ඒ වාර්තා වූ වහාම එම රාජ්‍යයෙන් පැමිණෙන අයවලුන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. අනිත් පැමිණීම්වල මේ වෙනකොට අපි බලක්වලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කෙසේ හෝ මේ ප්‍රභේදය ලංකාව තුරට ඇතුළු වීම වැළැක්වීම සඳහා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධය පිළිබඳ සායනික පරීක්ෂණ සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර අද කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මික බණ්ඩාර මහතා තම ඖෂධය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ මෙතෙක් එළි නොදැක් වූ පරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය ලබා ගන්නා රෝගීන් දින 3ක් තුල සුවවන බවට වතුපිටිවල රෝහලේ සිදු කළ සායනික පරීක්ෂණ දෙකකදී ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වූ බව අද දෙරණ රටට අනාවරණ කර මාසයක් ගත වනවා. මේ වන විටත් එම ඖෂධය ශරීරයට අහිතකර නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තහවුරු කර ඇති අතර එම ඖෂධය නිෂ්පාදනය කිරීමටද ධම්මික වෙද මහතාට අවසර දී තිබෙනවා. එවන් පසුබිමක ඊයේ ජාතික පුවත්පතක් මෙම ඖෂධය ලබාගත් කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව වාර්තා කළා. අද දිනෙම කාන්තාවගේ පියා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළා. බීවේ නෑ. ඒ කියන්නේ එකපාරක් දීවා ඊට පස්සේ ආයි දීවේ නෑ. ඊට පස්සේ අරහගන්නේ කියලා. දැන් ඊට පස්සේ දුන්නාට පස්සේ දැන් අපි ඔක්කොම දීවා. කඩියට. ඔය කටට අවුලක් නෑ. හරියට කියලා නැහැ අපිට. රිපෝට් එකකින් කියලා. දුවට? එයාට නම් රිපෝට් එකක් තියෙනවනේ. අපි නම් ඔක්කොම දීවා. අපිට නම් තාම දැනගන්න නැහැ. මේ අතර රාජ්‍ය මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කළ මහාචාර්ය කමිටුව සිදු කරගෙන යන පරීක්ෂණ දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර වේද මහතාද අද මාධ්‍යමයක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. තව අපි විද්‍යාත්මකව හොයාගත්ත දෙයක් තියෙනවා. තව මේකේ තියෙනවා මේ බේත ගැන සම්පූර්ණ විස්තරයක් මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නේ නැහැ මාධ්‍ය තුලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු. රජයෙන් හොයන්න දුන්න දේ හෙව්වට පස්සේ කියලා. මේකට මඩ ගහන්න එපා. මට හිංසා පීඩා කරන්න එපා. නිලධාරීලවා මගේ දරුවගෙන නිරෝධායනය කරන්න එපා. බටහිර වෛද්‍යවරු මේකට අකමැති කියන එක තමයි මම දකින්නේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තමයි මේ දේ කරන්න කියලා මට දැන් හැඟී යනවා. මම එයාට දෝෂයක් කියනවා නෙවෙයි. හැබැයි අපි ඒ අයගෙන් පහළ මට්ටමේ අයගෙන් ඇහුවාම කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ. ඉහළ අය දෙන නියෝග තමයි අපි පිළිපදින්නේ කියලා.
මෙතර කොවිඩ් මර්ධනයට අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳ පරීක්ෂණවල ප්‍රමාදය ගැන තවත් පාර්ශව කිහිපයක් අදහස් දැක්වුවා. අද වෙන විට මාසයක් ගත වෙනවා. තවමත් මේ පරීක්ෂණ වාර්තා එළියට දැමීමක් නැහැ. එක එක ඖෂධ මාපියා අයගේ පිටරටින් ගලා එන ඩොලර් වලට කෑදර වෙලා මේ පරීක්ෂණ ප්‍රමාද කරන්නේ නැතිව ඒ ඖෂධ පැණිය මහ ජනතාව අතරට ළඟා කරන්නට අවශ්‍ය පියවර කඩිනම් කරන ලෙස අපි සිහිපත් කරනවා. සිංහලයා සිංහල රටේදීම අසරණ වෙච්ච ආකාරයක් පේනවා. බෝ වෙන රෝග නිවාරණ ප්‍රතිකාර හොයාගෙන තියෙනවා. හැබැයි මේවා විද්‍යාත්මක නැහැ කියලා තව නඩයක් කියනවා. මේ මොකද්ද මේ විද්‍යාත්මක බව හොයන්නේ? බටහිර වෙදකමට අනුවද දේශීය වෙදකමේ විද්‍යාත්මක බව මනින්නේ? මේක එහෙම කරන්න බැරි එකක්. හැබැයි දේශීය වෙදකම මේ විද්‍යාත්මක පදනම් හොයන්න යනවා කියන්නේ ඉබ්බන්ගෙන් පියාට හොයන්න යනවා වගේ වැඩක්. මම ආණ්ඩුවට පැහැදිලිව කියනවා මේ වගේ තැනකදී තීරණයක් ගන්න මේ දේශීය වෙදකම ආරක්ෂා කරන්න පියවර ගන්න. මෙම දේශීය ඖෂධය ගැන අද දෙරණ සිදු කළ අනාවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතු වල වගකීම ඖෂධ නිෂ්පාදනයේ සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජයසුමර මහතා යටතට පත් කළ අතර ඔහු අද දින පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ කරුණු පැහැදිලි කළා. ඇතැම් අයට මේක ඉක්මනට කරගන්න ඕන බොහොම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් හිටියා මේක අඩපණ කරන්න, බාධා කරන්න බලාගෙන විවිධ පිරිස් හිටියයි. විශේෂයෙන්ම ආගමික මතවාද කරපින්නා ගත්ත අය, ඒ වගේම බටහිර විද්‍යාව සහ බටහිර වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන එකම දැනුම් පද්ධතිය මිනිසාට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්, මිනිසාගේ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න පුළුවන් එකම දැනුම් පද්ධතියයි කියලා හිතපු අය, භෞතිකවාදීන්, උච්ඡේදවාදීන් ඔවුන් තමයි මේ සඳහා විරුද්ධව කටයුතු කරේ, විවිධ ආකාරයේ බලපෑම් කරා. විශේෂයෙන්ම ආගමික විශ්වාසයන්ට ගරහමින් විවිධ ආගම්වල ගෞරවයට පත්වෙච්ච දෙවිවරුන්ට අපහාස කරමින් සමාජ මාධ්‍ය යොදාගෙන මහා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වගේම රටේ ඡන්ද ප්‍රතිශතය ගත්තොත් 1%කට 2%කට වැඩිය නැති අන්තවාදී වාමාංශික දේශපාලන බලවේග මේක දේශපාලනීකරණය කරලා උන්ගේ භෞතිකවාදී මතවාද පළපදියම් කරන්න උත්සාහ දරපු නිසා තමයි විවිධ ආකාරයට මේ ක්‍රියාවලියට බාධා එල්ල වුනේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාව තුල මේ ආකාරයේ පරිශ්‍රණයක් මීට පෙර සිද්ධ වෙලා නැහැ. කෙලින්ම ගිහිල්ලා ස්පිරිතාලයකට ගිහිල්ලා එහෙම බටහිර නොවන බෙහෙතක් දීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා ethical clearance committee එකක් එහෙම නැත්නම් ආචාර්ය ධර්ම කමිටුවක අනුමැතිය ලබා ගන්න ඕන. අවසානයේට අද අපි ඇවිල්ලා සිටිනවා. අප හිතනවා අද හෙට දිනේ ඇතුළත ඒ ආචාර්ය ධර්ම කමිටුවේ තීරණය ලැබෙයි කියලා. අපිට දැනගන්න තියෙන හැටියට මේ පරීක්ෂණය සඳහා යම් යම් කොන්දේසි වලට යටත්ව අවසර ලබා දුන්නා කියන පණිවිඩය තමයි අපිට තියෙන්නේ. කිසිදු ආකාරයකට ඒක භාවිතා කරා කියලා ශරීරයට අගුණක් වෙන්නේ නැහැ කියන කාරණය මේ වෙනකොට සනාථ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. කොවිඩ් මලසිරුරු ආදාහනය කළ යුතු බවට තීන්දුව කළ මුලින් පත් කළ විශේෂඥ කමිටුව නොසලකා හරිමින් වෙනත් කමිටුවක් මාර්ගයෙන් කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයින්ගේ මලසිරුරු බුමදානයට අවසර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව මහා සංඝරත්නය අද අනාවරණය කළා. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත් තීරණයෙහි මෙතෙක් වෙනසක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා. මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මලසිරුරක් ආදාහනය කිරීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් අද විරෝධතාවයක්ද මත වුණා. මාවනැල්ල දනාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි මුස්ලිම් පුද්ගලයෙකු සතියක පමණ සිට උණ රෝගයෙන් පෙළීම නිසා ඔහු ඊයේ දිනේ කැගල්ලේ පෞද්ගලික රෝහලකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු වී තිබුණා. ඉන් කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ පසු ඔහු නිවසට ගොස් ඒ පිළිබඳ ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත ඔහු මාවනැල්ල මූලික රෝහල වෙත වෑන් රථයකින් පැමිණ තිබුණත් ඔහුට කොවිඩ් වැළඳී තිබීම නිසා රෝහල් පරිශ්‍රයට එක්වරම ඇතුළත් කරගෙන තිබුණේ නැහැ. පසුව ඔහු ඇතුළත් කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවකීන් රෝහලේ දොරටුව වෙත පැමිණෙන අතරවාරයේ වෛරසය වැළඳුණු අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව බහලනයක දැමූ මෘතදේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරුණා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සහ මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වී තිබුණේ ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී ඇති පසුබිමක එම පුද්ගලයාගේ දේහය ආදාහනය කළ යුතු බවයි. එම තීරණයට විරෝධය පළ කළ මේගේ පුද්ගලයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ මරණය සැක සහිත බැවින් දේහයට PCR පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. මෙතන ගැටලුවක් තියෙනවා මේ මරණය ගැන සැකයි කියලා දාපු ලියුමවත් බාර ගන්න. අපිට PCR ටෙස්ට් එකක් විතරයි කරන්න ඕනේ. මෙහෙ කරන්න ඒක හරි අපි PCR එකක් කරනවා. රයිට්. හැබැයි මේකට උනා පොසිටිව් උනා අපි මේක මෙතනින් එහා පැත්තට ප්‍රොසීඩ් කරන්නේ කොවිඩ් එකක් විදිහට. එතකොට ආදාහනය කටයුතු, මරණ පරීක්ෂණ කටයුතු සියල්ලම සිදු කරන්නේ කොවිඩ් එකක් විදිහට. මොකද චක්‍රලේඛානුකූලව තියෙන කොවිඩ් එක පොසිටිව් හෝ නෙගටිව් සස්පිෂස් කේස් එකක් හැන්ඩල් කරන්න
කරන්න ඕනේ කොවිඩ් එකක් විදිහට. යන්න. ඉංග්‍රීසි පස්සෙන් යන්න. යනුව අද දින සිදු කළ PCR පරීක්ෂණයේදී මලසිරුරේ කොවිඩ් වෛරසය ඇති බව තහවුරු වීම නිසා ආදාහනය කිරීමට පියවර ගැනුණා. මේ අතර කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනයට විරෝධය පළ කරමින් බේරුවල චීන කොටුව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සුදු කොඩි ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණේ මෙලෙසින්. මෙවැනි පසුබිමක කොවිඩ් මෘතදේහ භූමදානයට විරෝධය පළ කරමින් මාතලේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් අද උදෑසන විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මේ වෙලාවේ අපි භූමදාන කටයුතු සිදු කරොත් රටේ අනාගතයට බලපෑමක් තියෙනවා නම් ඇයි ඒ අසීරුතාවයට අපි මුහුණ දෙන්නේ? අපිට බෞද්ධ ජනතාව හැටියට අපිට ආගමික වතාවත් කරන්න පුළුවන් ඒ මිනිය නැතුව ඒ වගේම ඉස්ලාම් අයටත් ඒ කටයුත්ත සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ විද්වත් පිරිස ඉන්නවා ඉස්ලාම් පිරිස. ඒ විද්වත් පිරිස මේකට මූලික වෙන්න. මේ පිළිබඳව අදත් පාර්ශව රසක් විවිධ අදහස් පළ කළා. විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තමයි වැදගත්ම. සෞඛ්‍ය වෛද්‍යවරුන් කියන ආකාරයෙන් වැඩ කිරීම තමයි අපිට කරන්න වෙන්නේ. පෞගිය කාලේ සහරාන් ඇතුළු කණ්ඩායම බෝම්බ පුපුරවාගෙන මැරුණා, පිච්චුණා, අළු වුණා. ඒ වෙලාවේ මේ මුස්ලිම් අය කතා කරේ නෑනේ. පුච්චන එක වැරදි කියලා. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම විහිළු. හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජයසිංහ මහත්මයා විසින් මේ දේහයන් සම්බන්ධව පත් කළ කමිටුව ඉතාම විශිෂ්ට කමිටුවක්. වෛරස් වේදයේ සම්බන්ධව, බැක්ටීරියා සම්බන්ධව, පස සම්බන්ධව, භූගත ජලය සම්බන්ධව විශේෂඥවරු තමයි තීරණය කළේ ලංකාව තුළ භූමදානය සුදුසු නැහැ. හැබැයි දැන් අගමැතිතුමාගේ උවමනාව මත, අලි සබ්රිගේ උවමනාව මත සෞඛ්‍ය ඇමතිනිය තවත් හොර කමිටුවක් පත් කරලා තියෙනවා. සමහර අය ප්‍රසවන ආයුර්වේද වෛද්‍යවරු. ඉතින් ඔවුන් මේකට පත් කරේ මොන වගේ දෙයකටද කියලා අපි දන්නේ නැහැ. මුස්ලිම් මරණ දේහයන් භූමදානය කළ යුතුයි කියලා තහවුරු කරන්න කමිටු නිර්දේශය දෙන්න දැන් සූදානමින් පවතිනවා. COVID-19 මලසිරුරක් ආදාහනය කරනවාද භූමිදානය කරනවාද කියන කාරණේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් කොහොමද තීරණය කරන්නේ? මේ පත්කර තිබෙන ඇතැම් පත්කිරීම් දේශපාලන පවුල්වල සමීපතමයන් තමයි පත් කරගෙන තියෙන්නේ. දැන් මේ දේහයන් ආදාහනය කරගන්න ඕන නිසා අපට වැටහෙන විදිය. ඒ නිර්වචනය දැන් වෙනස් කරලා තියෙනවා මලසිරුරු මත තියෙන වෛරස් ව්‍යාප්ත වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මලසිරුර කියන්නේ අජීවී වස්තුවක් නම් මුදල් වලින් ඒක වෙන්නත් බෑ. අර කියන අජීවී පෘෂ්ඨයන් මත තියෙන වෛරස් වලින් ඒ වැඩේ වෙන්නත් බෑ. එතකොට අර බස් රථවල, කෝච්චිවල, පොදු ස්ථාන තුල වෛරසය තියෙන්නත් බෑ. මොකද ඒව ඔක්කොම අජීවී දේවල්නේ. ඊටාම පැහැදිලිව මෙතනදී අපට පේනවා ඊසාන දිග මෝසමේදී නිරිත දෙක මෝසමදී මුළු ලංකාවෙම වර්ග කිලෝමීටර් 65ම වැහිලා යන්න, ඉතිරිලා යන්න, පිරීලා යන්න වහිනවා. ඒ අවස්ථාවන් වල මේ වෛරස් නැවත ජලය මගින් හෝ අපත ජල මූලාශ්‍ර මගින් නැවත එළියට එන්න පුළුවන්කම තියෙනවා. ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා දැන්ට නිගමනයක් අරන් තියෙන මේ මතයක් ගිහිලා තියෙන මේක භූමදානය කරන්න ඉඩ දෙනවා කියලා. එහෙම අපේ කීස්ට්‍රීම තීන්දුවක් අරගෙන නැහැ. දැනට තියෙන තීන්දුව තියෙන ආදාහනය කරනවා කියන්නේ. කොරෝනා මරණ භූමදානය කරනවාද ආදාහනය කරනවාද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නය ආණ්ඩුව වගකීමෙන් විසඳන්නේ නැති නිසා ඒක ජාතිවාදී මුහුණුවරට තල්ලු කරමින් තිබෙනවා. ඒක දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කියන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුව තීන්දුවක් ගන්න, ඍජුව ගන්න. ඒ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩුවක් දුන්නේ නිකන් වනවනෝ ඉන්න නෙවෙයිනේ. ආණ්ඩුව තීන්දුව ගන්න. ඔය සමහරක් අයගේ පියාණන්ලගේ කාලේ, අනිත් අයගේ කාලේ දෙමළ ජාතික සන්ධානයට පුළුවන් ආදාහන ගැන කතා. බස් වල බෝම්බ කීයක් තියලා පණ පිටින් යන ළමයි, පණ පිටින් යන මිනිස්සු කී දෙනෙක් ආදාහනය කෙරුවද? බස් එකේ යන ගම. නිසා පණ පිටින් මිනිස්සු ආදාහනය කරපු අය කොවිඩ් මරණ ගැන කතා කරන එක විහිළුවක්. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙලු ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ගත් තීරණයෙහි වෙනසක් නොමැති බවයි. සියලුම කොවිඩ් පොසිටිව් මරණ ආදාහනය කරනවායි කියන ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂඥ කමිටුවක් පත් කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසේ පැමිණියේ. අපි මේ පිළිබඳව නැවත වරක් වෛරස් විශේෂඥයන්ගෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒකේ වාර්තාව අපි ලැබෙනකන් බලාගෙන ඉන්නවා. වෙනසක් තියෙනවා නම් අපි මහ ජනතාවට දැනුම් දෙනවා. කොවිඩ් ආසාදිත මෘතදේහවල අවසන් කටයුතු සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ආගමික ධර්මතා නොව වෛද්‍යවරුන්ගේ උපදෙස් බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පෙන්වා දෙනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනරාල් දුරේට උසස් කෙරුණු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද එම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී. ජනරාල් දුරේට උසස් කෙරුණු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපතිවරයා අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගත්තා.
30 වසරක් පුරා මෙරට පැතිරී තිබූ කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් සිව්වන ඊළම් යුද්ධයේදී යුද හමුදා සේනාංක දෙකකට නායකත්වය දුන් ප්‍රබල සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකු ලෙස එවක මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා හැඳින්විය හැකි. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහෙවන ලද 53 වන සේනාංකය 2009 මැයි මාස 18 වනදා නන්දිකඩාල් කලපුව ආසන්නයේ දියත් කළ සටන අවසන් වූයේ දශක 3ක් තිස්සේ රට ලෙයින් තෙත් කළ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සමීපතුමයන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් කරමින් වර්තමානයේ ආරක්ෂක ලේකම්වරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සේවය අගය කිරීමක් වශයෙන් ඔහුව ජෙනරාල් දුරයට උසස් කිරීමට සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා. එසේම එවකට 58 වන සේනාංකාධිපති ලෙස ක්‍රියා කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සිව්වන ඊළාම් යුද්ධයේදී වැඩිම භූමි ප්‍රමාණයක් මුදාගත් සේනාංකාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වනවා. 2019 වර්ෂයේ අගෝස්තු මාස 18 වන දින මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 ජනවාරි මාස 2 වන දින වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරටද උසස් කෙරුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපතිවරයා සිදු කරමින් සිටින කැපී පෙනෙන කර්තව්‍ය අගයනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපතිවරයාව ජෙනරාල් තනතුරට උසස් කර තිබෙනවා. මේ අතර නිලතල උසස් වූ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. මේ අතර යුද හමුදාපතිවරයා මල්වතු අස්කිරි මහවිහාරයේ වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. පළමුව ඔහු පැමිණියේ මල්වතු මහවිහාරයටයි. ගරු ජනාධිපතිතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා සුදුසාට සුදුසු තැන ලබා දීම පිළිබඳව. යුද හමුදාපතිවරයා පසුව අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදකීමටද පැමිණියා. එහිදී එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේනරුවේ උපාලි හිමියන් කොවිඩ් මෘත ශරීර ආදාහනය පිළිබඳව මතුවී ඇති අර්බුදය ගැන මෙලෙස අදහස් පළ කළා. මූලික දේ මියා ජීවත් වෙන්න ඕනේ. එතනදී සිංහලද දෙමළද මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. රට ජාතිය ආගම. ඉතල රට රැක ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ජාති ඊට පස්සේ තමයි ධර්මයේ තිබෙන්නේ. අපි ධර්මයට මුල් තැන දීලා කටයුතු කරන්න ගියොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි. අනිත් එක මේ වෛද්‍යවරු තීරණය කරපු දෙයකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කර කොහොමද මේ රට ගෙනියන්නේ? එක්සත් රාජධානියේ වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය දකුණු ආසියාවෙන්ද පළමු වරට වාර්තා වනවා. ඒ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන්. ඒ අනුව නව වෛරස ප්‍රභේදය හඳුනා ගැනුණු රටවල් ගණන 21ක් වනවා. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇති එංගලන්තය තුළ කොවිඩ් ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව නවතම වාර්තා පවසනවා. අද වන විට එංගලන්තයේ පමණක් ආසාදිතයින් 20000 ඉක්මවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර එය කොවිඩ් පළමු රැල්ලේදී රෝහල්ගත වූ පිරිස ඉක්මවා යාමක්. එංගලන්තයේ පැතිරෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ 6 දෙනෙකු හඳුනාගත් බව ඉන්දියාව අද තහවුරු කළා. ප්‍රදේශ තුනකින් වාර්තා වූ ඔවුන් දැනටමත් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර අවසන්. මේ අතර පාකිස්තානයේද නිවේදනය කළේ එරට කරච්චිනුවරින් නව වෛරස ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් හමු වූ බවයි. දකුණු අප්‍රිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන මිලියන ඉක්මවා යාමත් සමගින් රටට නැවතත් සංචරණ සීමා පැනවීමට ජනාධිපති සිරිල් රම්පෝසාගේ රජය තීරණය කළා. ඒ යටතේ සියලු මේකරාශි වීම් තහනම් කර රාත්‍රී ඇඳිරි නීතියද පනවා තිබුණා. දකුණු අප්‍රිකාවෙන් හමු වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු පළමු වරට ජපානයෙන් හමුව තිබෙනවා. ඇය පසුගිය 19 වෙනිදා ජපානයට පැමිණ තිබුණේ දකුණු අප්‍රිකාවේ සිටයි. ඊයේ සිට නේවාසික නොවන සියලු විදේශිකයින්ට රට වසා දැමීමට ජපාන රජය තීරණය කර තිබේදී මෙම තත්ත්වය වාර්තා වීම විශේෂත්වයක්. විදේශ මාධ්‍ය වාර්තා කළේ රටේ සිදු ඇති සත්‍ය කොවිඩ් මරණ ගණන නිල සංඛ්‍යාල එකනමින් 3 ගුණයකට වඩා වැඩි බවට රුසියානු රජය පිළිගෙන ඇති බවයි. වසරේ ගෙවුණු මාස 11 තුළ සිදු වූ පුද්ගල මරණ වලින් 81%ක්ම කොවිඩ් මරණ බව එරට උපාගමතිනි තට්‍යානා ගෝලිකවාද පවසා තිබුණා. එයනු විදේශ වාර්තා පෙන්වා දෙන්නේ ලෝකයේ 3 වෙනියට වැඩිම කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ රුසියාවෙන් බවයි. ඇමරිකාවෙන් ආසාදිතයන් 1,97,81,718ක්, ඉන්දියාවෙන් 1,24,24,797ක්, බ්‍රසීලයෙන් 75,06,890ක්, රුසියාවෙන් 31,05,037ක් සහ ප්‍රංශුවෙන් ආසාදිතයන් 25,62,646ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 8,17,35,000 ඉක්මවා ගියා. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් රජයට නිසි වැඩපිළිවෙලක් නැතයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේ විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්.
විපක්ෂ නායක ජංගම සේවය අද ක්‍රියාත්මක කෙරුණේ සෙල්ල කතරගම මයිලගම ප්‍රදේශයේදී. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ බරපතල විදියට කෝවිඩ් තියෙන. ඇමරිකානු ආර්ථිකයත් කඩා වැටිලා. හැබැයි ඒ අය දෙනවා රටේ ජනතාවට මූල්‍ය හයියක් ආර්ථික උත්තේජක පැකේජ් එකක්. අපේ රටේ එහෙම පැකේජ් එකක් නැහැ. 5000 කොටස් දෙකක් දීලා ජනතාව රවට්ටලා 68 ලක්ෂයක් මහමැතිවරණ ඡන්ද ලබාගෙන දැන් හිතාගෙන ඉන්නවා මේ 5000 කෑලි දෙකෙන් ප්‍රශ්නය හරි කියලා. ප්‍රශ්න ඉවරයි කියලා. නවීන පන්නේ එන්නත. ඒක ඇනුම් කරන්නේ නැතුව මේ පැණියක් මවාපාලා පැණියක් නිර්මාණය කරලා අන්න පැණියේ ටෙලි නාට්‍ය තුලින් ජනතාව තුල එන්නතක් සඳහා තිබෙන ඉල්ලුම මර්ධනය කරන්නට රජය කටයුතු කරනවා. ජනතාවගේ ජීවිත බේරා ගන්නට නම් අනිවාර්යෙන්ම එන්නත මේ රටට ලබාගත යුතුමයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම යටතේ නිවාස 3000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගොඩනැගීම් කොන්ත්‍රාත්තු ලබා දීම අද බත්තරමුල්ල ඉසුරුපායේදී පැවැත්වුණා. මේ සඳහා ගොඩනැගිලි ව්‍යාපෘති සමාගම් කිහිපයක් පැමිණ සිටි අතර එම සමාගම් සඳහා කොන්ත්‍රාත්තු ලබා දීම රාජ්‍ය අමාත්‍ය නාරක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු අවුරුදු 4 තුල මේ අමාත්‍යාංශයේ මැදිහත් වීම හරහාම අඩු ගානේ නිවාස 30000ක්වත් මධ්‍යම පාන්තිකය වෙනුවෙන් හදන්නට ඕනේ කියලා. කොළඹ වරායේ නැගෙනහිර ජටයේ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ මත ප්‍රකාශ වූ අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දීමේ අරමුණින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද නාරහීන් පිට අභයාරාමයේ නායක පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසුණා. මේ පර්යන්තයේ ඉතුරු කොටස ඔක්කොම හදන්න නායක හඳුන අපිට ඩොලර් මිලියන් තව 700ක්. දැන් ඩොලර් මිලියන් 700ක් අපි ගාව දැන් නැහැ නේද දන් කරන්නේ. අපි දැන් ආයෝජකව දෙන්න පුරා අඬරේකට. ඉන්දියාව සහ ජපානය. දැන් එතකොට අපි කිසි කෙනෙකුට මේක විකුණලත් නැහැ. අපි කිසි කෙනෙකුට මේ අයිතිවාසිකම් දීලත් නෑ. අපේ අයිතිය තියාගෙන වියදම් කරන්න යාරයක්. වියදම් කරලා බිස්නස් එක කරනවා. අපි 151ක් අපේ ලාභය. උන්දුව පුන් පොහොය දිනේ නිමිති කරගනිමින් කොළදරුවන් පැවිදි කිරීමේ පින්කමක් වැලිමඩ දඹවින්න පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. හංගුරංකිත ඓතිහාසික පොත්ගුල් මාලිගාව පරිශ්‍රයට අදාළවීම ඇතුළු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොලා ගැනීමට තත් කරන ආකාරය දක්වන CCTV දර්ශනයි මේ. හංගුරංකිත පොලිසිය සැකපල කරන්නේ ඔහු එම ප්‍රදේශයේම තරුණයෙකු විය හැකි බවයි. ඒ සමග අද දෙරණ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.